Hi gentlemen, welcome. අද අපි කතා කරන්නේ ටිකක් ඍණාත්මක ප්‍රවෘත්තියක්. ඔයාලා දැක්කත් දන්නේ ඊයේ ලොකු ප්‍රචාරයක් ජාත්‍යන්තර මාධ්‍යවල ගියා මේ COVID-19 ඉන්ජෙක්ෂන් එක එහෙම නැත්නම් එන්නත ගැන. ඊයේ කතා කරා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතවරියක් මාග්‍රට් හැරිස්. ඇය කියනවා 2021 මැද භාගය වෙනකන් ඔවුන්ට අනුමත කරන්න පුළුවන් එන්නතක් වෙළඳපොළට එන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි දැනට රුසියාව එයාලා පරීක්ෂණ මට්ටමින් තිබුණු එන්නත 150කවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යක්ෂමතාවයන් වලට ඒ කියන්නේ බලාපොරොත්තු වලට අනුකූල වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඒ නිසා දැන් අපි ආයෝජකයෝ විදිහට විශේෂයෙන්ම ලංකාවේ ආයෝජකයෝ විදිහට කොළඹ කොටස් වෙළඳපොලේ සහ මම ජාත්‍යන්තර වෙළඳපොළ ආයෝජක විදිහට අපි අපගේ සමහර ආයෝජන තීරණය වෙනස් කරගන්න සිද්ධ වෙන්න පුළුවන්. මේක මුළු ලෝකවාසී ජනතාවටම ලැබුණු ඛේද ජනක පණිවිඩයක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. රෑ කියන විදිහට ලබන අවුරුද්දේ මැද භාගයේ වෙනතුරුත් සමහර අග භාගයේ වෙන්න පුළුවන්. මොකද මේ හොයාගත්ත එන්නත් වල තුන්වෙනි අදියර සායනික පරීක්ෂණයන් සඳහා තවම පටන් අරගෙනවත් නැහැ. නිසා එයා කියන විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කිසිසේත්ම දැනට තියෙන තත්ත්වයට 50%ක්වත් තත්ත්වයට ළඟා වෙච්ච එන්නතක් නැති බව ප්‍රසිද්ධිය ප්‍රකාශ කරා ජාත්‍යන්තර මාධ්‍ය හොඟක මේ ප්‍රවෘත්තියක් විදිහට මේක ඊයේ පළ වුණා මධ්‍ය රාත්‍රියේ. ඉතින් ඒ නිසා මේ අනු අපේ ආයෝජනයේ කොයි විදිහටද ගලපා ගත යුත්තේ කියන එක මම කතා කරනවා. දැන් ඇමරිකාව ගත්තොත් ඇමරිකන් එක්සත් ජනපදයේ නොවැම්බර් 3 වෙනිදා ප්‍රෙසිඩන්ෂල් ඉලෙක්ෂන් එක තියෙන්නේ. ඔවුන් කියනවා නොවැම්බර් 3 වෙනිදාන් පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඊළඟ සතියේ එන්නතක් එළියට දානවා කියලා. මේක මේ වසංගතය කියන එක ලොකු සාධකයක් නිසා ඒකේ ජනප්‍රියතාවය ඇති කරගන්න සමහරට මේ වගේ නිවුස් එකක් දැම්ම වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වයේ තුලදී මේ කොහොම වුණත් මේ අවුරුද්දේ එන්නතක් එන්නේත් නැහැ. ළමද අවුරුද්දේ මැද වෙනකන් මේවා සායනිකව තහවුරු කරපු එන්නතක් කිසිසේත්ම එන්නේත් නැහැ. ඒ කියන්නේ මේක අතිශය ඍණාත්මක පණිවිඩයක් අපිට. අපි දැන් බැලුවොත් එimhe කොළඹ කොටස් වෙළඳපොළට මේක කොයි විදිහටද බලපාන්නේ කියන එක. පැහැදිලිවම ගත්තොත් එimhe ලයිස්තුගත සමාගමෙන් 120ක් විතර තියෙන්නේ හෝටල්ස්. එතකොට මේ හෝටල්ස් වලට ඩිරෙක්ට්ලි ඉම්පැක්ට් එකක් එනවා ටුවරිසම්. ඒ කියන්නේ අපි ඇත්තටම අපේ හොඳ හයි ස්පෙන්ඩින් කරපු ටුවරිස්ලා ආපු රටවල් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ රටවල් වල ඉම්පැක්ට් එක වැඩි. ඒ නිසා ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට මේක බලපානවා. ඒ නිසා හෝටල්ස් වල ඔකියුපන්සිස් සහ හෝටල්ස් වලට අප්සෙල් කරන්න බෑ. කියන්නේ රූම් රේට්ස් වැඩි ගණනකට විකුණන්න බෑ ගෙස්ලාවත්. මොකද හෝටල් වලට තියෙන ඩිමාන්ඩ් එක අඩු වෙන නිසා. ඒකට ඒ තුල හෝටල් ශේෂ්ත්‍රයේ වැඩ කරන සාමාන්‍ය ඍජු වක්‍ර වැඩ කරන ලක්ෂ 35කට ඉම්පැක්ට් එකක් තියෙනවා. ඒ ලක්ෂ 35 ඉම්පැක්ට් එක එයාලා පාරිභෝගිකයෝ අපේ වෙළඳපොළ තුල. එතකොට ඔවුන්ගේ බයින් පවර්ස් නැති වෙනවා. ඒ තුල ඔවුන්ගේ වියදම් කිරීම අඩු වෙනවා. වියදම් කිරීම අඩු කිරීම වීම තුල ගැටලු සහගත තත්ත්වයක් එනවා සමාගම් වල ලාභ වලට. එතනින් එහාට ඔවුන් ගියාට පස්සේ ඔවුන් විවිධාකාර ණය අරන් තියෙනවා. ඊට පස්සේ ලීසින් සමහර ඒ වගේ දේවල්. එතකොට ඒවා ගෙවා ගැනීමේ හැකියාව අඩු වෙනවා. එතකොට බැංකු වලට යම් මට්ටමක බලපෑමක් ඇති වෙනවා. එතකොට NPL ඒ වගේ දේවල් ඉහළ යන්න පුළුවන් තවත්. ඊළඟට ගත්තාම හෝටල් ශේෂ්ත්‍රයේ ලෝන් මොරටෝරියම් එක දැන් දවස් 3කට කලින් ගත්තොත් එහෙම ලෝන් මොරටෝරියම් එක එක්ස්ටෙන්ඩ් කරා රජය විසින් ලබන අවුරුද්දේ මාර්තු වෙනකම්. දැන් මේ තත්ත්වය තුළ ලබන අවුරුද්දේ මාර්තු වලින් පස්සෙවත් මොකද ආදායමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒතකොට මේ ලෝන් මොරටෝරියම් එක ලබන අවුරුද්දේ නොවැම්බර් ඩිසැම්බර් වෙනකන්වත් එක්ස්ටෙන්ඩ් වෙන්න වෙයි. ඒක තව ආදියකින් එක්ස්ටෙන්ඩ් වෙන්න වෙනවා. එහෙම වුණොත් එතනදී බැංකු වල NPLs වැඩි වෙනවා. ඊට පස්සේ බැංකු වල සාමාන්‍යයෙන් day to day lending කරන්න සල්ලි නැති වෙන්න පුළුවන්. මම කියන්නේ මේ possibilities මේ බය වෙන්න නෙමෙයි. දැන් ආයෝජක විදිහට අපි මේ දේවල් හිතන්න එපා. ඒතකොට දැන් ඒ ගැටලුව එන්න පුළුවන්. ඊළඟට ගත්තාම දැන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ ගත්තොත් එimhe ඔය එක්ස්පැටිස් ඉන්කම් එක සාමාන්‍යයෙන් අවුරුද්දට මම දන්නේ $10 10 බිලියන් වගේ ලංකාවට එනවා එක්ස්පැටිස් ඉන්කම් එක. දැන් දුබායි වගේ වැඩ කරන මගේ යාළුවෝ පවා ඉන්නවා හෝටල් වල වැඩ කරන මාස 3-4 යාලට පාඩි නෑ. මොකද ගෙස්ලා ඉන්නේ නෑ. ඒකට ඊට අමතරව එන ගෙස්ලා පවා ස්පෙන්ඩින් කරන්නේ යම් මට්ටමකින් එහෙම ඕපන් කරපු හෝටල්ස් පවා මේ කාමර 400 තියෙනවා නම් කාමර 10යි 15යි විකිනෙන්නේ. ඒ නිසා එතනදී ඒ කටේට වැටුපක් කොහෙත්ම හම්බෙන්නේ නැහැ. දැන් ඕකේ සර්විස් charge එකක් කියලා තියෙනවා. දැන් ඩුබායි වල එහෙම ගත්තොත් එහෙම රූම් එකක් විකුණනවා කියමුකෝ. අපි කියමු දැන් අපි සාමාන්‍යයෙන් හෝටල් ශේෂ්ත්‍රයේ වැඩිපුරම ආදායම 70%ම එන්නේ රූම්ස් විකුණලා.
දැන් සාමාන්‍ය රූම් එකක් විකුණනපුවාම 10% municipality fee කියලා දුබායි ගවර්න්මන්ට් එකට යනවා 10% සර්විස් ෆී කියලා එකක් හොටෙල් එක එකතු කරගන්න. ඒ කියන්නේ අපි කියමුකෝ රුපියල් 1000කට හෝටලයක් විකුණා කියලා. එක රූම් නයිට් එකක් රුපියල් 1200ක් charge වෙනවා guest එකෙන්. හරි. ඒතකොට ඔය 1200න් 100ක් දුබායි ගවර්න්මන්ට් එකට යනවා municipality fee කියලා. 100ක් යනවා 100ක් බෙදෙනවා ස්ටාෆ් එකට සර්විස් charge විදිහට. ඒ කියන්නේ හොටෙල් එකේ ආදායම වැඩි තරමට සර්විස් charge වැඩි වෙනවා. ආදායම අඩු නම් ආදායම නැත්තම් සර්විස් charge අඩු වෙනවා. සාමාන්‍ය දැන් හොටෙල් එකේ තියෙන සමහර වියදම් තියෙනවා. දැන් අපි කියමුකෝ ඔය බ්‍රේකේජ්. දැන් ඔය හොටෙල් එක දැන් මේන්ටේන් කරනකොට ඇක්සිඩන්ටලි දැන් ඔය පිඟන් ඕවා මේවා එහෙම කැඩෙනවා. ඔය කැඩෙන ඒවා ඔක්කොගෙම වියදම් ටික අයින් කරලා අර සර්විස් charge එකෙන් ඒ කියන්නේ 10% එකෙන් ඔය වියදම් ටික අඩු කරලා ඉතිරි ඔය 6ක් 7ක් කෙන එක ස්ටාෆ් අතර බෙදෙනවා. ඒ හින්දා මම මේ ශේෂ්ත්‍රේ වැඩ කරා. හරි. මම හොටෙල් ශේෂ්ත්‍රේ payable accountant, receivable accountant, income auditor, night auditor ඔය ශේෂ්ත්‍ර ඔක්කොම හිටියා. ඒ නිසා මට ඔය හොටෙල් ශේෂ්ත්‍රය ගැන accounting systems 18ක මම වැඩ කරලා තියෙනවා. හරි. ඒ නිසා මම ওই systems හදන්න පවා උදව් කරලා තියෙනවා. ඔය WinHMS කියන system එකක configurations වලට පවා මාව අරන් ගිහින් තියෙනවා ඩුබායි වලදී. ඉතින් මම ආඩම්බරේ ලොකුකමට කියනවා නේ. නමුත් මම කියන්නේ මේ systems ගැන දන්නවා. මම මෙතන මේ කියන්නේ අනවශ්‍ය දෙයක්. නමුත් අපි මේවා ගැන හිතන්න ඕනේ දැන් මේ impacts මොකද දැන් අපි ආයෝජක විදිහට මම කියවනේ political pestil factors political economical psychological legal ඔය factors අපිට වෙනස් කරන්න බැරි දේවල් තියෙනවා. ආයෝජකෙක් විදිහට අපිට කාලෙන් කාලට මේ ලෝකේ ගැටලු වෙනවා ඉතින්. සමහරට ස්වභාවික වෙන්න පුළුවන්, කෘත්‍රිම වෙන්න පුළුවන් ගැටලු වෙනවා. ඉතින් මේවට විසඳුම් හොයනවා කියන එක තමයි එක පැත්තකින් ජීවත් වෙනවා කියන්නේ. නමුත් ව්‍යාපාරයක් කරනකොට මේ දේවල් අපි කලින් දැකපු තරමට විශේෂයෙන්ම ස්ටොක් මාකට් එකේ ඉන්න අපි මේ දේවල් කලින් දැකපු තරමට අපිට මේ වගේ කොයින් වෙන්න පුළුවන්. එක්ක මේවට එන්ටර් වෙන්න පුළුවන් opportunities දැකලා. ඒ කියන්නේ SWOT analysis එකක් කියලා කියනවනේ. ඒ කියන්නේ strengths, ශක්තියින්, weaknesses, දුර්වලතාවයන්, opportunities, අවස්ථාවන්. ඒ වගේ threats, තර්ජනයන් ඔය වගේ කියන SWOT analysis එක ඔය දන්නවා management කරපු අය. ඉතින් ඒක නිසා දැන් අපි කල්පනා කරන්න පුළුවන් දැන් ඕනි දැන් expertise income එක අඩු වීම මත එතනදී බැංකුව සෑහෙන transactions වලින් කියන්නේ ඒ පැත්තෙන් ගනුදෙනු හෙව්වා. ඊළඟට දැන් ලංකාවේ තියෙන ගැටලුවක් තමයි දැන් foreign reserves ඊට විදේශ විනිමය අඩු වීම මත එතනදී යම් සංචිතවල ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. තවදුරටත් ආනයන සීමා කරන්න වෙනවා. මොකද අපිට ඩොලර් ඒ කියන්නේ අපිට හම්බෙන්නේ නැති නිසා ඒකට ආනයන සීමා කරන්න වෙනවා. ආනයන සීමා කිරීම තුළ මොකද වෙන්නේ? ඕනකට වැඩි ආනයන සීමා කරන්න බෑ. සමහර ලංකාව තුල තියෙන සමහර කර්මාන්ත සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ගේන මැටීරියල්ස් වලින් යැපෙන කර්මාන්ත තියෙනවා. මේවා ගෙනාවේ නැතුනහම ඒ කර්මාන්ත දුවා ගන්න බෑ. නැත්තම් දේශීයව නිෂ්පාදනය කරලා අධික පිරිවැයක් ලක් වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා සමහරව විදේශගත වලින් ගේන එක ලාභ අවස්ථා තියෙනවා. මොකද අපිට 100%ක්ම ආනයනයන් නතර කරනවා කියන එක කරන්න බෑ. කොයි රටකවත් ඉන්දියාව පවා එහෙම කරන්නේ. ඉන්දියාවත් කෙමිකල් සමහර දේවල් චීනෙන් ගේනවා. ඔය කොච්චර ගැටලු තිබුණත් පහුගිය කාලේ ඔය ගෙනාවු ප්‍රශ්න හින්දා ඉන්දියාවේ සෑහෙන ෆැක්ටරිස් වැහෙන්න ගියා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඊළඟට ගත්තාම මේකේ අපිට පොසිටිව් ෆැක්ට් අපි දැන් නෙගටිව්ස් නේ කතා කරේ. නෙගටිව්ස් කතා කරේ මේ ආරක්ෂා වෙන්න ඕන නිසා කවුරුත් බය කරන්නවත් එහෙම නෙමෙයි. සාමාන්‍ය නෙගටිව්ස් කතා කරලා පොසිටිව්ස් වලට යන්නේ හොඳයි. පොසිටිව් ෆැක්ට් එක ගත්තොත් එහෙම දැන් ඉන්දියාව වගේ ගත්තොත් ඉන්දියාවේ හුඟක් ට්‍රාන්ස්පෝර්ටේෂන් සමහර ඒරියාස් වල අඩපණ වෙලා තියෙනවා. ඒ නිසා එයාලගේ කෘෂි නිෂ්පාදන වෙන රටවලට යවා ගන්න අපනයන කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒ මාකට් එක අපිට අල්ලගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් මෑත කාලෙනෝ දැන් ලංකාවේ බඩු දැන් කටාර වලට එමු ලංකාවේ බඩු සෑහෙන්න ගිහිල්ලා තියෙනවා. හරි. කියන්නේ සුපර් මාකට්ස් වලට ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට දේශීය වශයෙන් දේශීය ගොවියා ශක්තිමත් වෙනවා. විදේශ විනිමයක් හම්බ වෙනවා. විශේෂයෙන්ම අපේ පළතුරු ඒ දේවල් වලට ඉල්ලුමක් ඇති වෙනවා. ඒ නිසා දේශීය වශයෙන් අපි වගා කිරීම වේගවත් කරන්න ඕනේ. කෙටි කාලින භෝග සහ ඒ දේවල් වේගවත් කරන්න ඕනේ. ඊළඟට අපිට ඔය ඉන්ඩස්ට්‍රියල් මැටීරියල්ස් දැන් පොඩි ඔය සමහර මැටීරියල්ස් තියෙනවානේ. හරි දැන් ඔය අපි දැන් ගත්තොත් එමු ඩීප් ප්‍රොඩක්ට්ස් කරන ඒවා ඊළඟට BPPL හරි BPPL එහෙම හොඳ මාකට් එකක් අල්ලාගෙන තිබුණා. දැන් අපි රුපියල් 8.50 රුපියල් 9ටත් අඩුවෙන් අපි ඔය ෂෙයා එක ගැන හොයාගත්තේ. BPL පැන්ඩමික් එකේදී අපි ගත්තානේ. BPL හෝල්ඩින් වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඒ වගේ සමාගම් වල තව එක්ස්පැන්ෂන් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔය හේලිස් ගෲප් එකේ සමහර සමාගම් තියෙනවා. ඒ දේවල් වලට එක්ස්පැන්ෂන් වීමේ chance එකක් තියෙනවා මේ අවස්ථාව තුල. මොකද එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් කම්පැනිස් වලට ඒ අවස්ථාව තියෙනවා මාජින් එක වැඩි කරගන්න පුළුවනි.
ඉතින් ওই දේවල් ඔක්කොම කල්පනා කරලා බලලා ඔයාලා සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ දැන් ඉන්නකොට දැන් හිතන්න අනවශ්‍ය විදිහට මාජින් වලට යන්න එපා. ඒ කියන්නේ දැන් මම කිව්වා වගේ දැන් කොටස් වලින් තියෙන කොටස් ප්‍රමාණය තව 30ක් 40ක් 50ක් මාජින් තියෙනවා මේ මාජින් එක අඛණ්ඩව අඩු කරගන්න ඕනි. ඊළඟට දැන් ලාභාංශ විදිහට ඔයා ආදායම් අපේක්ෂා කරපු සමහර සමාගම් දැන් ලාභාංශ ගෙවන්න බැරි තත්ත්වයක් කියලා තියෙනවානේ. ඒ සමාගම් සම්මතම කැපිටල් ගේන් එකක් තියෙනවා 20%ක්වත් එමිට ඒ වගේ අයින් වෙන්න ඕන. ලාභාංශ දෙන්න පුළුවන් කෑෂ් ෆ්ලෝස් හොඳ වෙන සමාගම් වලට මූව් වෙන්න ඕනි. ඊළඟට ක්‍රමානුකූලව මේක කළමනාකරණය කරගන්න ඕනි. දැන් වර්තමානයේ පේන තියෙන තත්ත්වයේ හැටියට මේක අපිට ඍණාත්මක පැත්ත තවදුරටත් පවතී කියන විශ්වාසය තමයි තියෙන්නේ. මොකද අපි පහුගිය ගිය මාසේ මේ මාසේ වුණත් අපි බලාපොරොත්තුනේ ඔක්තෝබර් නොවැම්බර් වලට මේ දේවල් ඔක්කොම හොඳ වෙයි කියලා. දැන් විදේශගත ශ්‍රී ලාංකිකයෝ විදියට අපිටත් අපේ රටවල් වලට යන්න බෑ. තමයි මම අවුරුද්දකට 3 සැරයක් 4 සැරයක් ලංකාවට යනවා. හරි. දැන් මේ අවුරුද්දේ දැන් යන්න බැරි වුණා. ඉතින් යන්න දැන් ලබන අවුරුද්දේත් යන්න බැරි වුණොත් දැන් එකම තීරණය මොකද්ද? අපි අස් වෙලා ලංකාවට එන එක තමයි. මොකද අපිට ගෙවල් දොර වලින් ඈත් වෙලා ඉන්න බෑ හැමදාම. මොකද වැකේෂන් එකක් එනකොට දැන් අපිට මාසයක් අනිවාර්ය තියෙනවා නම් දැන් මම අවුරුද්දට 3-4 සැරයක් එනවා නම් මොකද වෙන්නේ? මම මෙහෙන් එන්න ඕනි දවස් 14ක් ඇවිල්ලා නිරෝධායනය වෙන්න ඕන. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා තව දවස් 14යි දවස් 28යි. මගේ නිවාඩුව මාසයයි මට දවස් 2යි තියෙන්නේ. ඊළඟට ආයෙ මෙහෙ එන්න ඕන. මෙහෙ ආවම මෙහෙත් කොහේයි දවස් 14ක් ඉන්න වෙනවා. හරි? ආන් ඒක තමයි. ඉතින් ඒ නිසා මේක කරන්න ප්‍රැක්ටිකලි බෑ. ඉතින් දැන් කොහොිත හදාගෙන අවුරුදු 2-3ක් ඉන්න ඕනි. නැත්තම් අස් වෙලා එන්න ඕනි. ඒ නිසා හොඟක් ශ්‍රී ලාංකිකයෝ අස් වෙලා එන අදහසේ ඉන්න අය ඉන්නවා. හරිද? තමන් යම් මට්ටමක achievement එකකට ආවනම් ඒක ඇති කියලා හිතලා. හරි? සල්ලිම නෙමෙයි ජීවිතය කියලා හිතලා හොඳ රැකියා ගන්න ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. විශේෂයෙන්ම මැඩ පෙරදිග රටවල් ගත්තොත් එහෙම ඔය එයාලගේ දැන් මෑත ගන්නවනේ එයාලගේ හිම ලොකු ටැක්ස් එකක් නැහැනේ. උපයීම මත ගෙවීමක් නැහැ. දැන් ඔය UK ඒ වගේ රටවල් ගත්තොත් එහෙම උපයනේ වගේ 20%ක් 30ක් 40ක් ටැක්ස් ගෙවෙනවා. දැන් මේ ලෝකේ ගන්න සල්ලි මොනවද ගන්න හැම සල්ලියම ඉතිරි. ඉතින් මේ සමහර ලක්ෂ 15 පඩි ගන්න මිනිස්සු ඉන්නවා. ඒ නිසා ස්කිල් ලේබර්ස්ලා අපි ටාගට් කරන්න ඕන විශේෂයෙන්ම මේ වගේ රටවල් වලට. මේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ ගෘහ සේවිකාව කියලා විතරනේ. නමුත් එහෙම නැහැ. එතනින් එහා ගිය ලොකු ආදායමක් ලංකාවට හරියට එවුවොත් සුද්ධව ලංකාවට වැඩිපුර මුදල් ප්‍රමාණයක් එවන්නේ මේ රටවල් වල අය. අන්තිම මේ රටවල් වල ඉලීගල් ක්‍රම වලින් ඔය උන්ඩි ක්‍රම ඔය වගේ එකේවා තියෙනවානේ. ඒ ක්‍රම වලින් පවත් ලංකාවට මුදල් එන්නේ නැහැ. දැන් ඔය ඉතාලිය වගේ රටවල් වල එන්නේ ඒ වගේ රටවල් වල කරන්නේ මොකද? ඒ රටේම මුදල් මාරු කරගෙන ලංකාවේ accounts දෙකක් අතර transfer කරගන්නවා. ඒ නමුත් මේ වගේ රටවල් වල එහෙම නැහැ. රුපියලට අකණ්ඩව බයින් ප්‍රෙෂර් එකක් එනවා. මොකද මේ රටවල් වල exchange හරහා මේ ගනුදෙනු වෙන නිසා. ඒ නිසා මම මේ කිව්වේ ඔයාලා හොයලා බලන්න මේ මාග්‍රෙටා කියපු එක World Health Organization එකේ නියෝජිතවරිය කියපු දේ ඔයාලා හොයලා බලන්න ලෝකේ නිවුස් ඔක්කොගේම හෙඩ්ලයින්ස් විදියට මේක ගියා ඉරයිද. ඒ හින්දා මේ තත්ත්වය අපි පාලනය කරගන්න ඕනි. අපි ආයෝජකයෙක් විදියට කෝණේ මේක බලන්න ඕනි. ඒ නිසා thank you very much for watching. Have a nice day.